අයිබෝන් ඔබ අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ ඔබේ නිවසේ භූමිකාව. ඔබ දෙමාපියෙක්ද නැත්නම් ඔබ දරුවෙක්ද ඔබ ගුරුවරයෙක්ද කවුද ඔබේ භූමිකාව? මේ කුමන භූමිකාවක් ඔබ නියෝජනය කළත් ඔබේ බලාපොරොත්තු එක්කෝ ඊටාම ඉහළ රැකියාවකට ඔබේ දරුවා යවන්නේ. ඔබ දරුවෙක් නම් ඔබේ බලාපොරොත්තු හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන එක. මේක හරිම හොඳ දෙයක්. ඔබ සමාජ ඉහළ තැනකට යන්න ඕනේ. ඔබ විශාල වශයෙන් මිල මුදල් හොයන්න ඕනේ. හොඳ යාන වාහන ගන්න ඕනේ. විශාල නිවසක් හදා ගන්න ඕනේ. මේ සියල්ලම හොඳ දේවල්. ඔබ අද ඉන්න තත්ත්වෙ මොකක් වුණත් ඔබ ඊටාම ඉහළ තැනක මේ සමාජයේ වැජබෙනවා නම් ඒක හරිම සුන්දර අත්දැකීමක්, සුන්දර සිහිනයක්. හැබැයි අපේ රටේ මේ මොහොත වෙනකොට ලංකාවේ විශාල තනතුරු දරන ඉහළ තාන්නමාන්න සහිත ඉහළ අධ්‍යාපනයක් සහිත විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන සමහර වෙලාවට ලංකාවේ පළවෙනි මට්ටමේ විභාග වලින් සමත් වෙච්ච ලොකු රස්සාවල් කරන වැඩිහිටියෝ අද හැසිරෙන විදිය හරිද? ඒ කියන්නේ අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වයිට් කොලර් ජොබ් නැත්නම් සුදු කරපටි රැකියාවල් කරන ඉහළ තනතුරු වල ඉන්න අය අද මේ වෙනකොට ඉහළ තනතුරු වල ඉඳගෙන ඊටාම පහළ මට්ටමේ වැඩ කරන හින්දා මේ ගැන තිර නීතිමය පසුබිම මොකක්ද? එහෙම කරනවා නම් ඔබට ගන්න පුළුවන් නීතිමය පියවර මොකක්ද? මේ අයට මේ විදිහට Tamanගේ ඉහළ තනතුරේ ඉඳන් පහළ වැඩ කරන්න බැරි වෙන විදිහට හදලා තියෙන නීති මොනවද කියන එක අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් සුපුරුදු පරිදි අපිත් එක්ක කතා බහට එකතු වෙනවා නීතිඥ වැඩබල මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය. මේ ප්‍රශ්න කිරීම සඳහා මාල්ෂික ජයලත් සහ ගෞරි පීරිස් අපිත් එක්ක එකතු වෙනවා. නීතිඥවරුන් දෙපළම අපි කතා කරමු මේ ගැන. ගෞරව ඔබට ඔව් ජීවන විශේෂයෙන්ම දෙමව්පියන්ගේ හීනේ තමයි තමන්ගේ දරුවා හොඳ තැනක ඉන්න එක, හොඳ රස්සාවක් කරන එක, ලොකු මිනිහෙක් කරන එක. ලොකු මිනිහෙක් කරනවා කියලා අදහස් කළේ මම හොඳ ඉහළ තානාන්තරයක් දරන මිනිස්සෙක් සමාජයට බිහි කරනවා දැකීම තමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හීනේ. හැබැයි කිසිම වෙලාවක ඔවුන්ගේ හිතේ නෑ මේ හොඳ මිනිසුන් කරන්න. බහුතරයෙක්ගේ මා අදහස් කරන්නේ බහුතරයෙක්ගේ මතේ තියෙන්නේ ලොකු මිනිහෙක් කරනවා මිසක හොඳ මිනිහෙක් කරන එක නෙමෙයි. ඉතින් මේ නිසා මේ ලොකු මිනිසුන් බවට පත් වෙලා ඉන්න සමාජයේ ඉහළ නිලතලවල එහෙමත් නැත්නම් අපි කියනවා සුදු කරපටි දරන රැකියාවල් කරන මිනිස්සු කියලා. අද උන් අපරාධකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? අපි අහන්නේ ඔබ දරන මතය මොකද්ද මේ සම්බන්ධ? ගෞරි මේ දෙමාපියන්ගේ ඉහි මල් පිපෙන්නේ තමන්ගේ දරුවෝ ලොකු මිනිස්සු වුණාම. දැන් අහලා තියෙනවද මෙහෙම දෙයක් තියෙනවා. විද්‍යා දදාති විනයං. අපි කියන්නේ මේ විනයකින් තොරව අධ්‍යාපනයක් නැහැ කියලා. කියන්නේ අධ්‍යාපනයේ කොතරම් ඉහළට ගියත් ඒහා එකට අත්වල බැඳගෙන යන්න ඕනේ මේක නිවුන් සහෝදර දෙන්නෙක් වගේ විනය. මේ විනය කියන වචනය තුල තියෙන බොහොමයක් හැදියාව, ගුණගරුක බව, සදාචාරාත්මක ආකල්ප, ලැජ්ජාව, බය මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ගාක් අද අපේ මේ ඉහළ අධ්‍යාපන සුසුකම් තිබෙන බොහොමයක් දෙනා තමන්ගේ ජීවන යාත්‍රාව පදවන්නේ මේ විනය සහිතව නෙමෙයි. ඒක හරීම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ අපි මේ වත්මනෙහි අපි අත්දකිනවා මේ අද තියෙන මිලියන ගණන් මුදල් වංචා කිරීම බලන්න. මද්‍රව්‍ය ජාවාරම මුදල් විශුද්ධිකරණය ඔය දරුවන්ව අපචාර වලට දරුවන්ට අයතු අපචාර සිදු කිරීම මේ හැම දෙයක්ම වගේ සිද්ධ වෙන්නේ මේ වයිට් කොලර් ඇඳගත්තු අයගෙන්. ඉතින් මම කියන්නේ අනිත් අයගෙන් අපරාධ සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මෙතන මේ බරපතල සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේගොල්ලෝ කිසිම පාලනයකින් තොරව අපරාධ කරනවා. ඉතින් මේ සමහර වෙලාවට අර තිබෙන තමන්ගේ අධ්‍යාපන මට්ටම උඩ තිබෙන මුදල් බලය, පිරිස් බලය, දේශපාලන බලය මේ වගේ දේවල් තුලින් මේ වයින් පලිහක් නිර්මාණය කරගෙන කරනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් අද
කතා කරන බොහොමයක් මාතෘකාවල ඉස්සරහින් ඉන්නේ මේ පිරිස. ඒක කනගාටුවට කරුණක්. ඔව් දැන් ඒක කනගාටුවට කරුණක්. මොකද සමාජයේ මේ ඉහළ නිලතලවලට තිබෙන වටිනාකම වැඩි කියනවනේ. දැන් උදාහරණයක් විදිහට පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු වැරදි කරනකොට තමන්ගේ බඩකින්න නිවා ගන්න වැරදි කරලා තිබුණා. ඒ කියන්නේ අල්ලපු අත්තර පැනලා දින ගන්න කුසගින්න ඉන්න නිසා හොරෙන් කොස් ගෙඩියක් කඩාගෙන ඒක උසාවි ඉස්සරහට ගිහිල්ලා දඬුවම් විඳපු අවස්ථා තිබුණා. ඒ වගේම පොල් ගෙඩි ටික අහුලලා අල්ලපු වත්තෙන් ඒ ටික විකුණලා තමන්ගේ අධ්‍යාපනයට පොත් ගන්න මුදල් හම්බ කරගන්න ගිය දරුවන් උසාවියට ඇවිල්ලා තිබුණා. ඒ අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සුන්ව නීතිය වැරදිකරුවන් විදිහට උසාවියට ඉදිරිපත් වෙනවා. අධිකරණ ඉදිරියට එනවා. නමුත් මේ සුදු කරපටි අපරාධකරුවන්ට මෙවැනි අවස්ථාවක් නැද්ද? නීතියෙන් ඔවුන් පැනලා යනවද නැත්නම් නීතිය ඔවුන් දෙස බලන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔවුන්ට විශේෂ රැකවරණයක් තියෙනවද? නෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12ක වගන්තිය අනුව නීතිය සැමට සමානයි. නීතිය හැමදෙනාටම සමානයි. කිසිම කෙනෙකුට වෙනස් කොට සලකන්නේ නැහැ. අපි දන්නා මේ නීතිය යුක්තියේ දෙවඟනගේ දෙනෙත් තිරපටකින් බැඳලා තියෙන්නේ. අධිකරණයේ ඉස්සරහට එන ඕනෑම පාර්ශවයකගේ නඩුවකදී ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි ඒ ඇගේ වමතේ එල්ලගෙන ඉන්න තරාදියට වැටෙන සාක්ෂි බරානුව තමයි ගරු විනිසුරුතුමන් තීරණ ලබා දෙන්නේ. එතකොට මේ ඇයට කඳුළු දකින්න බෑ. ඇයට දුප්පත්කම දකින්න බෑ. ඇයට මේ තැනත්තගේ සුදු කරපටිය මෙයා ටයි පටි එකක් බැඳලා ඉන්නවද? මෙයා මේ පුද්ගලයා අඹුඩ ලේන්සුවක් ඇඳලා ඉන්නවද? මේක බලන්න බෑ ඇයට. එකම දේ තියෙන්නේ නීතිය ඉදිරියේ සමාන වුණත් මේ නීතිය ක්‍රියාත්මක කරගන්න යාමේදී මේ වයිට් කොලර් ඇඳගත්තු මිනිස්සුන්ට හරියට මේ පහසුයි මේ හිදැස් වලින් රිංගලා යන්න. දැන් බලන්න දැන් ඔය නිකම් පොඩි උදාහරණයක් මේ විස්කි බ්‍රැන්ඩි බීලා මිනිස්සු ලොකු වාහන පදවගෙන යනවා. රාත්‍රී කාලවල ඉතින් බීමත් ක්‍රියාදාමනය කියලා ඊටාම දැඩි රුපියල් 25000ක් දඩ හිමි වෙන වරදක් තියෙනවා. ඉතින් ඔය දවසේ මහන්සියට එදිනදා කුලී වැඩ කරලා රාරක්කු ටිකක් බීලත් යනවා. ඔය තමන්ගේ මෝටර් සයිකලේ නැගලා හැන්දෑවට ඇඟේ මහන්සියට බීලත් ගෙදර යනවා. දැන් බලන්න උසාවියක නඩු කැඳවන අවස්ථාවක කොහොමද මේ විත්ති කූඩුවට ගොඩ වෙන මිනිස්සු දිහා බලන්න කවුද වැඩිපුර ඉන්නේ කියලා. ඉතින් මෙතන වරද කොතනද? මෙතන තියෙන්නේ මේ ක්‍රමවේදය තුල ඔවුන් ලොකු පලිහක් නිර්මාණය කරගෙන ඉන්නේ. එහෙම නැතු නීතිය විසින් මිනිසුන්ව වෙනස්කමකට භාජනය කරලා නැහැ. ඒ නිසා මේ අපි මෙතන තේරුම් ගන්න ඕනේ නීතිය නෙමෙයි අඩුපාඩුව තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන්ගේ අඩුපාඩුව තියෙන්නේ. මේකයි අපි තේරුම් ගත යුතු කරුණ. සුදු කරපටි අපරාධකාරීන් සම්බන්ධයෙන් අපි කතා කරද්දී රටේ පවතින නිදහස් අධ්‍යාපනය කියන දේ අපිට අමතක කරන්න බැරි වෙනවා. අද බොහෝ සුදු කරපටි දරන රැකියාවල නිරත වන පුද්ගලයන් ඒ තත්වයටපත් වෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයට පිංසිත වෙන්න. ඒ කියන්නේ මේගොල්ලෝ මහජන මුදලින් ඉගෙනගෙන තමයි මෙතනටපත් වෙන්නේ. එතකොට මහජන මුදලින් ඉගෙනගෙන ඉහළ තනතුරු වලට ඇවිල්ලා ඊට පස්සේ ඒ මහජනයාගේම මුදල් අපහරණය කරනවා නම් ඒ මහජනයාටම පාඩු සිද්ධ කරනවා නම් සමස්තයක් විදියට මේ රටට පාඩු කරනවා නම් ඔවුන්ට ගන්නපු රටට පාඩු කරනවා නම් මොකක්ද විසඳුම? මොකක්ද නීතිය මේ වගේ දේවල් සම්බන්ධයෙන්? රජයේ සේවකයෝ මානසික කරන්නේ අපරාධයක්. ඒතරම් අපරාධයක් විතරක් නෙමෙයි ඔවුන් කරන්නේ. ඔවුන් කරන්නේ මේ ඔවුන් මිනිසුන්ට අපරාධයකුත් කරනවා. ඔවුන් මිනිසුන්ට හිරිහැර කරනවා. මම ඒක හිරිහැර කියන වචනේ පාවිච්චි කරන්න කැමතියි. මොකද මේක අපි හැමදාමත් මූණ දෙන තත්ත්වයක්. ඉතින් මේක මම මේ විදියට කියන්නේ කිහිප දෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න මිනිස් ගුණ ධර්ම හඳුනන අනිත් මිනිස්යාගේ හද ගැහෙන රාවය වැටහෙන මිනිස්සු ඉන්නවා.
ඒ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න ඕනේ කියලා පුටුවේ වාඩි වෙන මිනිස්සු ඉන්නවා. සේවකයෝ ඉන්නවා. රජයේ නිලධාරීන් ඉන්නවා. හැබැයි බහුතරයක් කටයුතු කරන්නේ ද්වේෂයෙන් වෛරයෙන්. ඒගොල්ලන්ට මේ මිනිස්සු දැකීමත් බොහොම කරදරයක් හැටියට තමයි ඒගොල්ලෝ සලකන්නේ. මේ தত্ত্বය මම දන්නේ කොහොමද රජයක් හැටියට මේක වෙනස් කරන්න ගන්න ඕන පියවර මොකක්ද කියලා මම හිතන්නේ විසඳුමක් නම් පේන තෙක් මානකවත් නැහැ. මොකද මේක මම මේ විදිහට කතා කරන්නේ බොහොම කලකිරීමෙන් මේ බොහොමයක් ආයතන ගැන. දැන් අපි දකිනවනේ පත්තරවල තියෙනවනේ විශ්‍රාම වැටුප හදාගන්න ගිහිල්ලා ගිය වතාවල් ගාන මේ ප්‍රමණයි ඒ මිනිස්සයා මේ යනතුරු විශ්‍රාම වැටුප හැදිලා නැහැ. අර්ථ සාධක මුදල. එතකොට ඊට අමතරව තමන්ගේ යම්කිසි කුඩා පොඩි වැඩක් කරන්න අද පොලිසියකට ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් ගන්න. පැමිණිල්ලක පිටපතක් ගන්න. ඉතින් මේ අය කල්පනා කර මේ බලධාරීත්වයේ තියෙන අය කල්පනා කරන්නේ මේ අපි වගේම මිනිස්සු මේ ලේමස් ඇටනහර වලින් හැදිච්ච මිනිස්සු එන්නේ යම්කිසි කාර්යයක් කරගෙන යන මේ මිනිස්සු සමහර අය සතපුම් 100 ගණනක් මග ගෙවාගෙන සමහරට ලංකාවේ කොහේ හරි කෙළවරක ඉඳලා තමයි මේ කොළඹ කාර්යාලයකට එන්නේ. ඉතින් ඔවුන්ට ඒ ගැන හැඟීමක් නැහැ. දැන් ඒ తত্ত্বය මේ හුඟක් මේ එදිනෙදා අපි රාජකාරී කරගන්න යන ආයතනවලදී හරි නරක විදියට මේ වර්ධනය වෙනවා. ඒක මම හිතුවා මේ කොවිඩ් වසංගතයත් එක්ක අඩුම තරමේ මිනිස්සුන්ට මේ අනිත් මිනිසුන්ගේ අපහසුතාවයක් දුකක් වේදනාවක් වැටහෙයි කියලා. මොකද අපි හැම කෙනෙක්ම ඉන්නේ මේ යුගයේ අපි හැම කෙනෙක්ම ඉන්නේ ඊටාම කලකිරුණු මානසික තත්වයක. අපිට ජීවිතේ මරණය කොයි මොහොතේද කියලා නෑ. මේ වගේ වෙලාවක් ඇතිනේ මිනිසුන්ට ටිකක් දෙපාරක් හිතන්න. හැබැයි මිනිස්සු හිතන්නේ නෑ. දැන් ඔබ අහපු නිසා මම කියන්නේ මේ රජයේ සේවය සම්බන්ධව ඔවුන්ට දඬුවම් නැති එකත් එක ප්‍රශ්නයක්. ඔවුන්ට දඬුවමක් නැහැ. ඉස්සර නම් මට අපි පුංචි කාලේ අපි අහනවා වැඩතහනමට ලක් වුණා. දැන් ওই අල්ලස් වගේ අවස්ථාවල වැඩතහනම් ලක් වුණාට මේ කරන නොසලකිලිමත්ව ක්‍රියා කිරීම මිනිසුන්ට වැඩ ප්‍රමාද කිරීම මිනිසුන් ආපහු හරවල යැවීම මේවට පැමිණිලි කරන්න තැනක් ආයතනයක් නැහැ. ඒ තත්ත්වය තුල ඔවුන් තමුන්ට රිසි දේ කරනවා. රිසි ආකාරයට ආයතන පවත්වාගෙන යනවා. ඒක හරිම කනගාටුදායකයි. ගෞරී මට මිනිත්තුවක් දෙන්න. මට මේ හදිසියෙ මේකට මැදිහත් වෙන්න හිතුණා මේ කතා බහ අතරතුරේදී. ඇත්තටම දැන් මේ අපිට පහුගිය කාලවකවානුව ඇතුළත නීතිඥතුමියනේ අහන්න හම්බුණා මේ විදුහල්පතිවරු ලිංගික අල්ලස් ගන්නවා. මේ වචන කිව්වම අමනාප වෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. එක්තරා රෝහලක වෛද්‍යවරයෙක් තමන්ගේ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ඇඳුම් මාරු කරන වෙලාවේ පින්තූර ගන්නවා. ඒ වගේම වෛද්‍යවරු විසින් රෝගීන් දූෂණය කරනවා. මේකම රෝහලේදී අපි මේක දැක නිසා මේ தত্ত্বය අපි කතා කළ යුතුයි. මේකේ තාම අප්‍රසන්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔබේ රැකියාවට අවංකද නැද්ද කියන එක ගැන අපිට බරපතල විදිහට මම දන්නවා මේ වීඩියෝ බලන විවිධ වෘත්තිකයන්ට මේ වීඩියෝ බලනකොට රිදේවි. ඔබේ තනතුරට අපි චෝදනා කරනවා නිසා. ඔබ පොලිස් නිලධාරියෙක් නම් ඔබට රිදෙනවා ඇති පොලිස් නිලධාරියෙක් කියලා චෝදනා කරා. ඒ නිසා සමා වෙන්න. නිවැරදි මේ තනතුරු දරන සියලුම නිවැරදි මිනිස්සුන්ට අපි මේ චෝදනා කරනවා නෙමෙයි. හැබැයි මේ විදිහට මේ තනතුරෙන් නැත්තම් තනතුරේ නාමයෙන් බැබලෙමින් අපරාධ කරන සියලු දෙනාට අපි චෝදනා කරනවා. ඒ නිසා මේ අතරමැදි මැදිහත් තුනේ කවුරු අතර මේ තනතුරු දරන හොඳ මිනිස්සුන්ට අපි සමා වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. හැබැයි වැරදි මිනිස්සුන්ට විරුද්ධව අපි ඕන වෙලාවක හිට ගන්න ලෑස්ති. ඔව් කතා කරමු අපි ඊළඟ ප්‍රශ්නේ. ඔව් ජීවන විශේෂයෙන් මේ සමාජයේ ඉහළ නිලතල දරන ඉහළ රස්සාවල් කරන එහෙම නැත්නම් මේ සුදු කරපටිදාරී අපරාධකරුවන් හේතුවෙන් ඇත්තටම ඔවුන් නියෝජනය කරන වෘත්තිය හැලුවට ලක් වෙන උදාහරණයක් විදිහට ඔබත් මමත් නියෝජනය කරන නීතිඥ වෘත්තියේදී නීතිඥයෙක් යම්කිසි අපරාධයක් කරනවා නම් මුළු නීතිඥ ප්‍රජාවම හැලුවට පත් වෙනවා. අපි වුණත් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඇත්තටම මෙය එක වෘත්තියකට පමණක් සීමා වන තත්ත්වයක් නෙමෙයි. මේ ඇත්තටම කියවහොත් ඊ타ත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ ඔබ දකින්නේ කොහොමද? මේ අද සුලභම සිදුවීම් සිද්ධ වෙන කාලයක්.
දැන් අපි නීතිඥවරු වෛද්‍යවරු ගණකාධිකාරිවරු යම් ආකාරයක පොලිස් නිලධාරීන් මේ අය ගැන කතා කරනවා. ඇත්තටම මේ මම ඒකයි කිය විද්‍යා දදාති විනයන් කියලා මේ හැමෝම ඉතා ඉහළ උපාධි අධ්‍යාපන සුසුකම් සහිත ආචාර්ය මහාචාර්ය උපාධි තියෙන අය. මේ අය කළ යුතු වැඩද කරන්නේ කියලා අපිට ප්‍රශ්නයක් වෙනවා. දැන් එක්තරා මගේ ළඟ දැනුත් මම මේ පත්තර කොටස එකතු කරගෙන තියෙනවා. මේක නීතිඥවරියක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කාන්තාවකගේ කරාබ් ජෝඩුවක් ගලව ගන්නවා. තමන්ගේ වෘත්තීය ගාස්තුව වෙනුවෙන්. ඉතින් සමහර නීතිඥවරු කීයක් හරි වැඩිපුර ගාස්තුවක් ලැබෙනවා නම් වංචනික ලේඛන අත්සන් කරනවා. වංචනික ලේඛන පිළියෙල කරනවා. ඉඩම් වලට ව්‍යාජ ඔප්පු හදනවා තරවකරුවෙක් එකතු වෙලා. ඉතින් මේ තත්වයන් විය යුතුද? දැන් වෛද්‍යවරු කියන්නේ බලන්න මිනිසුන්ගේ ශරීර අවයව දකින්න මලමිනී කපන සියලුම අවයව අතපත ගාන මිනිස්සුනේ වෛද්‍යවරු කියන්නේ. ඉතින් ඒ වුණාට මේ සමහර වෛද්‍යවරු තවත් තමන්ගේ එකට වැඩ කරන වෛද්‍ය නිලධාරිනියක් ඇඳුම් මාරු කරනවා රහසේ බලන් ඉන්නවා. දැන් මේගොල්ලෝ ළඟට බෙහෙත් ගන්න එන්න කාන්තාවන්ව දූෂණය කරලා ගොඩනැගිලි වලින් තල්ලු කරලා මරනවා. ඉතින් මේක කොහොමද වෙන්නේ? මේ తত্ত্বය පාලනය කරන්න ඕනේ කොහොමද? මේගොල්ලන්ගේ මානසිකත්වයේ අඩුපාඩුවක්ද? මානසිකත්වයේ වර්ධනය වෙලා නැහැ කියන්න බෑනේ. මේ වගේ වෛද්‍යවරයෙක් වෙන එක ලංකාවේ නීතිඥවරයෙක් වෙන එක උගාක් අමාරු දෙයක් නේ. ඉතින් එබඳු තත්ත්වයක් තුල තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. අතරම මේ දරුවෙක් පාසලට දාගන්න අද ඔය ලිංගික අල්ලස් කතාව එළියට එන්නේ නැහැ. කාන්තාව මේක එළියට කියන හැබැයි කොයි වැඩේ කරගන්න ගියහමද බේරිල්ලේ කරගන්න පුළුවන්. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අපරාධ අල්ලන්නත් හරි අමාරුයිනේ. මේ අපරාධ හැඟවිලා රහසේ කරන්න පුළුවන්. මේ වයින් වෙන අවමානය නිසා කාන්තාව මේව එළියට දෙන්නේ නැහැ. ඉතින් මේක මහා සමාජ ව්‍යසනයක්. මේ තත්වයන් ඉදිරියේදී අපි පෙළ ගැහෙන්න ඕන. වෙනත් විසඳුමක් නැහැ. අපි පෙළ ගැහෙන්න ඕන. මම කල්පනා කරන්නේ මේ විදිහට. අපි දිගින් දිගටම මේ කතාබහේදී කතා කරේ රාජ්‍ය නිලධාරීන් එහෙමත් නැත්නම් සුදු කරපටිධාරීන් තමන්ගේ වෘත්තීය බලය ශක්තිය යොදාගෙන කරන අපරාධ සම්බන්ධයෙන් ඒ අපරාධ වලට ලක් වෙන්න අර වෘත්තීය බලය ඉදිරියේ සාමාන්‍ය මහජනතාවට සිද්ධ වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා කළා. එතනින් එහාට ගිහිල්ලා තමන් මොකක් හෝ කාර්යයක් ඉෂ්ට කරගන්න රාජ්‍ය නිලධාරියෙක් එහෙම නැත්නම් රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය ආයතනයක් ඉස්සරහට ගියාට පස්සේ තමන්ට අශ්ලීලාකාරයෙන් සලකන දේවල් ඒ වගේම තමන්ව නොසලකා හැරීම වෙන සිද්ධි සම්බන්ධයෙන් මහජනතාව සමස්තයක් විදියට මේ රටේ මහජනතාව බොහොම චෝදනා මුඛයෙන් කතා කරන අවස්ථා තියෙනවා. ඇත්තටම එවැනි අවස්ථාවල රාජ්‍ය සේවකයන් පාලනය කරන්න එහෙම නැත්නම් මේ රටේ සුදු කරපටිධාරීන් පාලනය කරන්න කුමක් හෝ නීතියක් තියෙනවද? ඒ නීතිය ප්‍රමාණවත්ද? ශක්තිමත්ද? නීති නෙමේ රීති. ආයතන සංග්‍රහය බලන්න ආයතන සංග්‍රහයෙන් තමයි මේගොල්ලන්ට අදාළ මේගොල්ලෝ කටයුතු කරන යුතු ආකාරය පිළිබඳව සම්පාදනය කරලා තියෙන රෙගුලාසි. ඊට අමතරව වරින් වර චක්‍රලේඛ නිකුත් වෙනවා. ඉතින් ඒවට අනුගතව කටයුතු කරනවද දැන් පොලිස් ආඥා පනත කියලා තියෙනවා පොලිස් රීති මාලාව. ඉතින් එකිනෙකාට අදාළ රීති මාලාවක් තිබ්බට මේවට අනුගතව කටයුතු කරනවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒවට අනුගතව කටයුතු නොකළපුවාම සමහර ප්‍රබල සිදුවීම් වලදී ඔය විනය පරීක්ෂණ අත්හිටුවීම් වගේ දේවල් තියෙනවා. ඒත් අද නිරන්තරයෙන් මිනිසුන්ට සිද්ධ වෙන හිරිහැරවලදී කියන්න කෙනෙක් නැහැ, විසඳුමක් නැහැ. මිනිස්සු හැරිලා එනවා. එච්චර තමයි වෙලා තියෙන්නේ. මම ඔබතුමියට පුංචි බාධා කිරීමක් කරනවා. ඔබතුමිය කතා කළා ආයතන සංග්‍රහය ගැන. දැන් මම හිතන්නේ ඔබතුමිය කතා කරේ ආයතන සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ 1.8 වගන්තිය. මම ඔබතුමියගෙන් අවසර ඉල්ලනවා අපි කතා කරමු මේ වගන්තිය. නිලධරයෙකු මහජනයාට ආචාරශීලී විය යුතුය. රාජකාරී කටයුතු සඳහා රජයේ කාර්යාලවලට පැමිණෙන සියලුම පුද්ගලයින්ට නොපැකිලව සහාය විය යුතුය. සිය රාජකාරී කටයුතු වලදී ලිපි ගනුදෙනු කිරීමේදී හැම විටම විනීත විය යුතුය. 1.9 වගන්තිය කියනවා ලිපි ගනුදෙනු කිරීමේදී කාර්යාල සටහන් හා වාර්තා ලිවීමේදී නිලධරයෙකු විසින් සංයම වූද සංවර වූද භාෂා විලාසයක් යොදාගත යුතුය. ඇත්තටම මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවද? මානසික ඕක නීතිය ඔය ලිඛිතව නම් හරීම ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකත්වය ගැන කතා කරලා වැඩක් නැහැ. මම
මම ඇවිල්ලා මේ වීදුරු කාමරයක පුටුවක ඉඳගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මම අධිකරණයට අමතරව මේ බොහෝ ආයතන වලට මම ඇත්තටම ගමන් කරන්නේ මේ ආයතන වලට මේ වැඩවලට මට යවන්න පුළුවන් කනිෂ්ඨ නීතිඥවරු ලිපිකරු. සමහර වෙලාවට මම ඒගොල්ලෝ තමයි බොහොමයක් යන්නේ. හැබැයි මම සමහර වෙලාවට මේගොල්ලන්ට හයියට මම යනවා. ඒ මට යන්න හේතුපාදක වෙන්නේ මට තේරෙනවා දැන් බලන්න නීතිඥ වෘත්තියට පිවිසෙන්න අපේ මේ දරුවෙක් දැරියක් අවුරුදු 25ක් විතර මහන්සියෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ අතිවිශාල අභියෝග වලට මුහුණ දීලා තමයි මේ නීති උපාධිධාරියෙක් බවට පත් වෙන්නේ. ඒ පත් වෙලා මේගොල්ලෝ හරි ආසා ඔයගොල්ලෝ දන්නවා අපි හරි අභිමානයක ඉන්නේ මේ ජොබ් එක මම නීතිඥවරයෙක් කියලා එළියට එන්නේ. ඒ ඇවිල්ලා අපිට සිද්ධ වෙනවා අපේ වෘත්තීය ශාස්ත්‍රය තුල අපිට යන්න තියෙන ආයතන තියෙනවා. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල, මුද්දර කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, තේපෝල් රබර් කැවිලි කිරීමේ පාලන මණ්ඩලය, සමාගම් මැදුර, ආයෝජන මණ්ඩලය අපි කරන අපේ වෘත්තීය ශාස්ත්‍රය අනුව අපිට විවිධ ආයතන වලට අපිට යන්න වෙනවා. කම්කරු කොමසාරිස් කාර්යාලය. ඉතින් මේ බොහොමයක් අත්දැකීම් අඩු මේ කනිෂ්ඨ නීතිඥවරු මේ ආයතන වලට ගියාම හරීම මේවල ඉන්න සමහර මේ අඩු සුදුසුකම් සහිත කාර්යාල කාර්ය සහායකයින්ගෙන් තමයි හැරස්මන්ට් එක පටන් ගන්නෙ. මේගොල්ලන් නිකන් මේ හරියට අර ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා ඉන්නේ. දැන් මට හොඳ සිදුවීමක් වුණා මේ මාසයකට විතර කලින් දවසක මේ කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී මේ කාර්යාලයේදී මට ඒ කාර්යාලයේ මම ඒක අත්දැකලම තිබුණා. වාහනේ නතර කරලා වාහනේ බහින්න බෑ. ආරක්ෂක නිලධාරියෙක් කියලා මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා මේ යන්න නවත්තන්න එපා යන්න. මේ මිනිස්සයා බලන් ඉන්නේ අර දැන් අපි අර සත්තුන් එහෙම එහෙට මෙහෙට එලවන්නේ. ඊට පස්සේ දැන් මේ මිනිස්සයාගේ අඩන්තේට්ටමට ලක් වෙලා ගිහිල්ලා අපි පොලිමක හිටගත්තා කියන්නකෝ. කෙලින් හිට ගන්න. හරියට හිට ගන්න. මේ අපි මේ මහා දැවන්ත නීතිඥවරු කියලා හිතාගෙන අපි යනවා. ඊට පස්සේ එතන හිටගෙන ඉඳලා ඒ කවුන්ටරේ ළඟ කවුන්ටරේ වැඩ කරන කෙනාගෙනුත් බැනුම් අහගෙන මේක හරියන්නේ දැන් අපි හරි විදිහට ලේඛනේ අරන් ගියත් මේගොල්ලෝ බලන්නේ මොනවා හරි අඩුපාඩුවක් හොයනවා. අඩුපාඩුවක් නැති වුණත් ඇතැම් වෙලාවට අඩුපාඩුවක් හොයන්න උත්සාහ කරනවා. මේක මේගොල්ලන්ගේ මානසිකත්වය මං හිතන්නේ. මේගොල්ලෝ එක්ක සමාජයට වෛර කරනවා. එහෙමත් නැත්නම් මේ එන මිනිස්සු දිහා මේගොල්ලෝ ද්වේෂයෙන් බලනවා. බොහොමයක් දෙනවා. ඉතින් මේ මම හිතන්නේ ඇත්තටම මේ අපේ බලධාරීන් මේවා සම්බන්ධව නම් යම් කිසි හෝ විසඳුම් හොයන්න ඕනේ. නැත්නම් මේක හරීම සමාජ ඛේද වාචකයක් මේ தත්ත්වය. මේකට විසඳුම් හොයන්න ඕනේ. ඔව් දැන් ඔබ ආයතන සංග්‍රහය ගැන කියුවා මේ කිසිම තැනක නීතියේ ඌණ පූර්ණත්වයක් නැහැ. නීතියේ හිඩසක් නැහැ. මේ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් අතේ තමයි මේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. දැන් ඔබ කියවනේ ඔබ යම්කිසි ආයතනයකට යද්දී අපි අත්දකින්නවා අපිට සිද්ධ වෙන්න වෙන හැරස්මන්ට් එහෙමත් නැත්නම් පීඩනයන් තව කෙනෙක්ගෙන් අඩන්තේට්ටම් යම්කිසි පුද්ගලයන්ගෙන් අපිට සිද්ධ වෙන මට හිතෙනවා මේක ඔවුන්ගේ මේ ඇරියස් කවර් කිරීමක්ද කියලා. මොකද හේතුව ඔවුන් සමාජයට කරන සමාජයත් එක්ක තියෙන පීඩනය එහෙම නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය තුළ තියෙන පීඩනය තව කෙනෙක්ගෙන් පිට කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳගෙන්, ස්වාමි පුරුෂයාගෙන්, දරුවන්ගෙන් වෙන පීඩනය තව කෙනෙක්ගෙන් පිට කරනවා වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මුලින් කතා බහ කරේ මේ white collar criminals එහෙමත් නැත්නම් මේ සුදු කරපටිධාරී අපරාධකරුවන් නීතියේ රැහැණෙන් ගැලවීම ගැන. විශේෂයෙන්ම අපේ පාසල් මිත්‍රත්ව සම්බන්ධතා පාවිච්චි කරලා හරි ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධතා පාවිච්චි කරලා හරි ඕන් කොහොම හරි මේ නීතියෙන් ගැලවිලා යන්න පුළුවන්. එතකොට මේ තෝරු මෝරු මේ විදිහට නීතියේ හිඩසකින් ගැලවිලා ගියයින් පස්සෙවත් ඔවුන්ට කවදා හෝ මේ දඬුවමක් අපරාධයට දඬුවමක් හිමි වෙනවා කියලා මිනිසුන්ට හිතෙන්නේ නැද්ද? මේ ඔවුන් කවදාකවත් මේ දඬුවමට යටත් වෙන්නෙම නැද්ද? එහෙම නැත්නම් හැමදාම නීති ඉදිරියේ ඔවුන් ජය ගන්නවද? මොකක්ද ඔබට හිතෙන්නේ? ඔවුන් ඇවිල්ලා සබාදහම් නීතිය ඉදිරියේ ජය ගන්න බෑ. මේගොල්ලෝ කල්පනා කරන්නේ නැති දෙයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එක පැත්තකින් තියමු. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එක මේ රටේ මහජනතාවගේ මුදලින් පඩි ගන්න එක පැත්තකින් තියමු. හැබැයි ඔවුන් මේ උපයන වැටුපෙන් ඔවුන්ගේ දරුපවුල් පෝෂණය කරනවා. ඔවුන් නඩත්තු වෙනවා.
එතකොට ඔවුන් මිනිසුන්ගේ සාපවලට ලක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඔවුන් තමන්ගේ දරුවන්ට මේ උපේන මුදල් වලින් කන්න බොන්න දෙනවා නම් ඔවුන් ඒකට සාප නොවෙන්න ඔවුන් යම්කිසි සේවයක් මිනිසුන්ට කරන්න ඕනේ. අපි දකිනවා අහිංසක ගැමි පුද්ගලයෝ මේ පුංචි ලියුමක් ගන්න ගියාම ආයතන වලට දවස් කීයක් මේගොල්ලොන්ව රස්තියාදු කරනවද කියලා. ඒක කරන්න හිතාමතා මේ පොඩි විනාඩි 5කින් කරලා දෙන්න පුළුවන් කටයුත්තක් ඔවුන් කරලා දෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය ආයතන ප්‍රධානියාගේ ඉඳලම මේ රැල්ලක් යන්නේ දැන්. ආයතන ප්‍රධානියාගේ ඉඳලම රැල්ලක් හැදිලා තියෙන්නේ. මම ඊටාම මේ කතාව මම කියන්නේ ඊටාම විශ්වාසයෙන් මිනිස්සු විශ්වාස කරන්න ඕන සබාධම් නීතියක් තියෙනවා කියන එක. ඒ සබාධම් නීතිය ගැන හිතනවා නම් මේ අයට හොඳටම ඇති අපි මේ කරන දේ වැරදිද හරිද කියලා තියෙන කරන්න. මොකද මේගොල්ලන්ගෙන් සේවය නොලැබී හූල්ලමින් එළියට බහැලා යන මිනිස්සු යන්නේ ගෞරි පොලිසියටත් නෙවෙයි. උසාවියකටත් නෙමෙයි. හැබැයි මේ මිනිස්සු යන්නේ දෙවියන්ගේ දෙවොලට. මේ මිනිස්සු දෙවියන්ට කන්නලව් කර කර යන්නේ මේ යන ගමන. හිස් අතින් මේ මිනිස්සු එළියට බහැලා යන්නේ දෙවියන්ට කන්නලව් කර කර. ඉතින් ඒක හුඟක් බලවත්. සබාදහම්ෙන් ලැබෙන දඩුවම අනිත් හැම දඩුවකටම වඩා හරිම භයානකයි. ඒක කල්පනා කරන්න ඕනේ මිනිස්සු. ඒක කල්පනා කරන්න බැරි නම් එතන තමයි වර්ධින තැන. මේ කතාබහේදී ඔබට රිදුනා නම් ඔබට මොකක් හරි දැනුණා නම් සමහර විට කතා කරන්න නැත්නම් ඔබ ගැන ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ආයතනයට එන වැඩක් කරගන්න අහිංසක මිනිස්සුන්ට ඔබ කොහොමද සලකන්නේ කියලා. හැබැයි කාරණාව වෙන්නේ නීතිය තියෙන්නේ ඔබ හිතනවා නම් උසාවිය හෝ පොලිසිය හෝ කියලා. නීතිය උසාවියටත් පොලිසියටත් පිටත මේ ගහකොළ වැල් මල් අතර මේ හුළඟේ මේ පරිසරයේ තියෙනවා. මේ සබාදහම ඔබ වෙනුවෙන් තීන්දුව දෙනවා. මතක තියාගන්න සබාදහම ඔබ වෙනුවෙන් තීන්දුව දෙන දවසට ඔබට නීතිඥවරයෙක්ගේ හෝ නීතිඥවරියක්ගේ සහාය ගන්න බෑ. සබාදහම ඔබව ජූරියක් ඉදිරියට ඉදිරිපත් කරන්නේ නැහැ. සබාදහම ඔබට නීති රීති වලට අනුව නෙමෙයි දඬුවම් කරන්නේ. ඒ වගේම සබාදහමට නීති රීති අඩංගු අපරාධ නීති සංග්‍රහයක් නැහැ ඔබට දඬුවම් කරන්න. සබාදහමට හිතුණු වෙලාවක හිතුණු තැනකදී හිතුණු ප්‍රමාණයට ඔබට දඬුවම් කරනවා. සමහර වෙලාවට ඒ දඬුවම ඔබට රිදෙන්නේ ඔබට ආත්ම ගණනකින් අඩු කරගන්න බැරි, පියවා ගන්න බැරි, හදාගන්න, හිත හදාගන්න බැරි විදිහට ලබා දෙන දඬුවමකින් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. ධනපති නීතියේ මකුළු දරක් වුණාට සබාදහම ඔබට ඉහළින්. මතක තියාගන්න පොඩි මිනිහෙක් ඔබේ ගාවට ආවට පස්සේ වැඩක් කරගන්න ආපුවාම ඔබ කවුරු වුණත් රෙස්පෙක්ට් පෙන්වන්න යන්න එපා. සාමාන්‍ය භාෂාවෙන් කියනවා. මොකද ඒ රෙස්පෙක්ට් එකට වඩා රෙස්පෙක්ට් එකක් සබාදහම ඔබට කවදාද දවසක පෙන්වන්නේ. ඒ ගැන අපිට ඔබට කියන්න උවමනා වුණේ නීතිමය කාරණා සම්බන්ධව ඔබ දැනගන්න ඇති. මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අපි ඉදිරියට කතා කරමු. ඔබ අපහසුතාවයට පත් වෙලා තියෙනවා නම් කවදා හරි කන්තෝරුවක් ඇතුලේ කවුරුන් නිලධාරියෙක් ඇතුලේ පහලින් කමෙන්ට් කරන්න. අපි ඔබට උත්තරයක් දෙන්න. ඔබේ ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්. හම්බෙමු තවත් දවසක්. අදත් මගෙත් එක්ක එකතු වුණා ගෞරි පීරිස් මානසික විද්‍යාලත් සහ අපේ මේ කාරණා පැහැදිලි කරලා දුන්නේ නිදින්නේ චන්ද්‍ර විදායරත්න.